ආයුබෝවන් දරුවනේ අපි දැන් බලන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ තවත් කොටසක්. අපි දැන් කතා කරන්න යන්නේ වගුවකින් කොහොමද මේ ත්‍රිකෝණමිතික අනුපාතයක් ගන්න කියන එක. අපි බලමු මුලින්ම ටැන්ජන් වගුව. හැබැයි ඊට පෙර මම ඔයාලට පොඩි කාරණා කිහිපයක් කියන්න ඕනේ. එකක් තමයි අපි කෝණයක විශාලත්වය ඒකකය. අපි භාවිතා කරන අංශක රේඩියන් සහ ග්‍රේඩ්ස් කියලා. නමුත් සාමාන්‍ය පෙළ දක්වා අපි භාවිතා කරන්නේ අංශක කියන එකකේ. ඒතර අංශකයේ කියන එක අපි තවත් බෙදන්න පුළුවන්. එක අංශකයක් සමාන කොටස් 60කට බෙදුවොත් අන්න ඒ එක කොටසකට අපි කියනවා කලා එකක් කියලා. ඒ කියන්නේ කලා 60ක් කියන්නේ අංශක එකක්. අංශකයක් කියන්නේ කලා 60ක්. අංශකයේ ලියද්දි මෙතන බිඳුවක් තිබෙනවා කලා ලියද්දි මේ විදිහට අපි මේක කියවන්නේ අංශක 30යි කලා 35යි කියලා. එතකොට අපිට තවත් දෙයක් තියෙනවා. අංශක 40 කියන එක අපිට ලියන්න පුළුවන් අංශක 39යි කලා 60යි කියලා. ඒ කියන්නේ කලා 60ක් අංශකයයි. සමහර අවස්ථාවල අපිට මේක අවශ්‍ය වෙනවා. ඒ නිසායි දැනම කිව්වේ. හැබැයි අපි 39 60 කියලා ලියන්නේ නැහැ. අපි ලියන්නේ අංශක 40යි කියලාමයි. ඔය ත්‍රිකෝණ වලට හඳුනාගත්ත අනුපාත අතුලත් කරපු වගු තියෙනවා. අපි ඒවට තමයි කියන්නේ ත්‍රිකෝණමිතික වගු කියලා. මුලින්ම දැන් අපි බලමු ටැන්ජන් වගුව පිළිබඳව. එතන මේ වගුවේ අනුපාත පටන් ගන්න බිඳුවේ ඉඳලා හැබැයි ඒක ක්‍රමයෙන් වැඩි වෙලා අනන්තය දක්වාම අගයන් ගන්නවා. මේ තියෙන්නේ මේ જાතියේ වගුව. ඔබට මෙම වගුව ඔබගේ අච්චු පොතේ අගපිටුවේ තියෙනවා. එහෙම නැත්නම් අපිට කඩෙන් මිලට ගන්න පුළුවන් වගු පොත. ඒත් එක්කම ඔබට විභාගයකට මුහුදෙනකොට විභාග ශාලාවේ නිරීක්ෂක මහත්මයන් විසින් ඔබට මෙවැනි වගු පොතක් සපයන. දැන් බලමු මේ වගුව මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමා තියෙන්නේ වගුවේ මාතෘකාව. මොන වගුවද කියන එක. ඔබ හැම වෙලාවෙම වගුව පාවිච්චි කරන්න ඉස්සෙල්ලා වගුව මොකක්ද කියලා බලන්න ඕනේ. අපි දැන් පාවිච්චි කරන්නේ ප්‍රකෘති ටැන්ජන් වගුව. ඒ වගේම ලඝු ගණක ටැන්ජන් වගුවකුත් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න මේක ප්‍රකෘති ටැන්ජන් වගුවමද කියලා. ඊට පස්සේ බලමු දැන් වගුවේ කොටස් ටික මොනවද කියලා. ඔබට පේනවා මෙන්න මෙතන. ඔන්න ඔය තීරයේ තියෙන්නේ අංශක. මේ අංශක පටන් ගන්න බිඳුවෙන් පටන් අරගෙන පහළට ගියාම ඊගාව පිටුවේ පහළට ගියාම අංශක 89න් අවසන් වෙනවා. ඊට පස්සේ තවත් කොටසක් තියෙනවා වගුවේ මෙන්න මේ හරියේ. අපි ඊතර දක්වලා තියෙන්නේ කලා. ඔබට පේනවා කලා බිඳුවයි කලා 10 කලා 20 කියලා කලා 60 දක්වාම තියෙනවා. කලා 60ක් කියන අංශකයක්. ඒ නිසා මෙන්න මේ කෙළවරේ තියෙන අගය හැම වෙලාවෙම ඊගාව පෙළියේ මුල තියෙනවා. මෙතන තියෙන මේ අගය ඊගාව පෙළියේ මුල තියෙනවා. ඊට පස්සේ මේ වගේ අපිට තවත් කොටසක් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. එතන තියෙන්නේ මධ්‍යයන් අන්තර. ඔබේ වගුවේ කලා ලකුණු කරලා තියෙන 10න් 10ට නම් මධ්‍යයන් අන්තර 9ක් දක්වා තියෙනවා. කලා 6න් 6ට ලකුණු කරපු වගුවක් නම් මධ්‍යයන් අන්තර 5ක් තියෙනවා. අපිට බොහෝ විට හම්බ වෙන්නේ කලා 10න් 10ට ලකුණු කරපු වගුවක්. දැන් අපි වගුව හඳුනගත්තා. වගුවේ මාතෘකාව බලන්න අංශක තියෙන කොහොමද කියන එක, කලා තියෙන කොහොමද කියන එක සහ මධ්‍යයන් අන්තරයේ කොහොමද තියෙන කියන එක. අපි දැන් ඊගාවට බලමු මේකෙන් අගයක් ගන්න කොහොමද කියලා. බලමු පළවෙනි ප්‍රශ්නේ. tan 15 අගය හොයන්න යන්නේ. එතකොට tan 15 කියන්නේ අංශක 15යි කලා බිඳුවයි. අංශක 15යි කලා බිඳුවයි.
එහෙනම් අපි ප්‍රකෘති තැන්ජන වර්ගය කරලා ගමු. මුලින්ම අපි හොයා ගන්නවා අර අංශක තීරයේ 15. මම මේ කොටු කරලා පෙන්නුවේ අංශක තීරයේ 15. දැන් අපි බලමු කලා බිඳුවේ තීරයේ කොහොමද කියලා. ඔබට රතු පාටින් පෙන්නුවා. එහෙමනම් අංශක 15 කලා බිඳුවේ තීරයේ තියෙන අගය බලන්න 0.26779. ඒක තමයි tan 15 අගය. ඔබට පැහැදිලි ඇති මම තවත් ගැටලුවක් කියලා දෙන්නම්. එය ඔබට වඩාත් පැහැදිලි වෙවි. tan 53. එහෙනම් මේ කියන්නේ අංශක 53යි කලා බිඳුව. වගුව පෙරලා ගමු ප්‍රකෘති තැන්ජන වගුව. දැන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ අංශක තීරයේ 53 තීරය. ඔබ අඩිකෝටුවක් පාවිච්චි කරා නම් අඩිකෝටුව යටින් තියාගන්න පුළුවන්. මම දැන් රතු පාටින් කොටු කරලා තියෙනවා. ඊගොල්ලෝ බලන්න ඕනේ කලා තීරයේ කීයද? මෙන්න මේ තීරයේ බිඳුව. එහෙනම් මේකට ගැලපෙන අගය මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන අගයක් තියෙනවා. මේකට අදාළ පූර්ණ අගය 1.2. එහෙනම් ඔය මේ ටිකේ සියල්ලම එන්නේ 1.2 කියලා. එතකොට tan 53ට එනවා 1.327 බිඳුවක් කියලා. tan 18යි කලා 20 හොයන්න යන්නේ. පෙර පරිදිම තන්දින වර්ගය කරලා ගමු. මුලින්ම අපි අංශක 18 තීරය තෝරගමු. ඊට පස්සේ දැන් අපි තෝරගන්න ඕනේ කලා 20 තීරය. බලන්න ඉහළින් 20 තීරය තමයි මම ලකුණු කරා. එහෙනම් 18 පේලියේ 20 තීරය තියෙන මෙතන. මෙන්න මෙතන දාලා තියෙනවා පූර්ණගේ කීයද කියලා බිඳුවයි කියලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ අගය ලියන්නේ 0.33114 කියලා. අපි කලාගාන වෙනසක් කරමු. අංශක 17යි කලා 24. පෙරලා ගත්ත වගුව මුලින්ම අංශක 17 තීරය තෝරගමු. කලා 24 තීරයක් නැති නිසා අපි කලා 20 තීරය තෝරගමු. දැන් 24 වෙනි තව 4ක් ඕනේ. අන්න ඒ 4ට අදාළ තීරය තෝරගන්නේ මධ්‍යම අන්තර තීරය. දැන් ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා 0.3 3.121. ඊට පස්සේ ඒකම කලා තීරයේ මෙන්න මෙතන තියෙනවා අගයක් 13. එහෙනම් මෙන්න මේ 3.121ට අපි 13ක් එකතු කරනවා. ඇත්තටම එකතු වෙන්න ඕනේ 0.0.0.13. අපි සාමාන්‍ය විදිහට කරමු 3.14යි 2.13යි 1.3. එහෙමනම් 0.314 කියලා පිළිතුරු ලැබෙනවා. tan අංශක 60යි කලා 42. වගුව පෙරලා ගන්න මාතෘකා බලන්න. අපි දැන් 60 හරහා කෝඩිය තියාගමු. මෙන්න කලා 42 නැහැ. ඒක කලා 40 අගේ බැලුවා. ඊට පස්සේ 42 වෙන්න දෙකක් ඕනේ. 40යි ගත්ත නිසා මධ්‍යමන්තර තීරයේ දෙකේ වගේ බැලුවා. දැන් එහෙනම් මෙතන තියෙනවා 1.78 බිඳුව. ඒකට අපි එකතු කරන්න ඕනේ දෙකක්. අර මොකද කියන්නේ 1.78 වශයෙන් පිළිතුරු ලැබෙනවා. tan 83 කලා 42 බලන්න කියන්නේ
ප්‍රකෘති කැන්ජර වගේ පෙරලා ගත්තා. අපි බලමු අංශක 83 අගය කලා 42 වුණේ. එහෙනම් කලා 40 ගත්තා. දෙකක් වුණු මධ්‍යම අන්තර තීරය. ඔබට පේනවා 40 අගය තියෙනවා. හැබැයි මධ්‍යම අන්තර තීරයේ දෙක කඩයක් නැහැ. ඒ නිසා අපි 42කට ගන්නේ 40 අගයම තමයි. අපි කලින් දීලා තියෙන කෝණයකට අදාළ ටැන්ජන් අගය හෙව්වා. දැන් අපි කරන්න යන්නේ ටැන්ජන් එක දුන්නාම ඊට අදාළ කෝණය හොයන්න. අපි මීට කලින් ඉගෙන ගත්ත ලඝු ගණක වගේ ප්‍රතිලඝු ගණකේ ගත්ත ආකාරයටම තමයි අපි මේකේ ටැන්ජන්ට අදාළව අනුරූප කෝණය හොයන්නේ. අපි ගැටලු කිහිපයක් විසඳලා බලමු. එතකොට ඒකෙන් ඔබට පැහැදිලි වෙයි. බලන්න 0.1.5 අපිට මේක දැක්වෙන කෝණය හොයන්න කියනවා tan වලින්. එහෙමනම් පෙර පරිදිම tan වගුව පෙරලා ගමු. දැන් ඔබට වගුව තුල කොහේ හෝ ඔය අගය තියනවද බලමු අපි. පොඩ්ඩක් බලමු තියෙනවද කියලා. මෙන්න තියෙනවා. ඒක තියෙන පේළිය බලුවහම පේළිය 6. උඩින් බලන්න තියෙන්නේ බිඳුව. එහෙමනම් මේ 1051 තියෙන්නේ අංශක 6යි කලා බිඳුවයි කියන තීරේ. කලා බිඳුව මොනුවට කමක් නැහැ. පිළිතුර අංශක 6යි. අපි තවත් ගැටලුවක් විසඳලා බලමු. බිඳුවයි දශම 2.217 පෙර පරිදිම බලන්න ඔබට පේනවා වගු ඉලක්කම් තියෙන පිරිවෙලට මෙන්න මේ හරිය තියෙනවා 2.217 මෙන්න මෙතන තියෙනවා. අපි බලමු අදාළ කෝණය දැක්කන තීරය කීයද කියලා. පේනවා අංශක 12යි කියලා. ඉහළින් බලන්න කලා ගාන කලා 30යි. එහෙමනම් තීට කෝණයේ විශාලත්වය අංශක 12යි කලා 30යි. තව ගැටලුවක් විසඳමු. 0.2.71 ප්‍රකෘති ටැන්ජන් වගුව පෙරලා ගන්න. 2.71 පෙරලා හොයලා බලන්න. 2.7යි එකක් නැහැ. අපිට පේන්නේ 2.6යි 5ක් විතරයි. එහෙමනම් අපි ඉස්සෙල්ලාම පේළිය ලකුණු කරගමු. තීරයක් ලකුණු කරගමු. ඔන්න. දැන් අපට 2065ක් නේ තියෙන්නේ. අපට 71ක් ඕනේ. එහෙනම් බලන්න 65 ඉඳන් 71ට කීයක් මදිද කියලා. 6ක් මදි. එහෙමනම් දැන් අපි තෝරගත්ත අංශක පේළියේ ඒ කියන්නේ 11 පේළිය යමු 6ක් තියෙනවද බලන්න. මෙන්න මෙතන 6ක් තියෙනවා. එහෙමනම් ඒකට අදාළ මධ්‍යම අන්තර තීරය බලුවා 2යි. දැන් අපේ උත්තරය අංශක 11යි මේ කලා 40යි මේ 2යි කලා 42යි. අංශක 11යි කලා 42යි. තවත් එකක් බලමු. වගුව පෙරලා ගත්තා 1.0. ඔන්න 1.0 අගයන් ආවනම් අනිවාර්යයෙන්ම 45ට වඩා වැඩි. ඒ කියන්නේ මේ අගයන් තියෙන්නේ ඔයාලගේ වගුවේ දෙවෙනි පිටුවේ. බලමු 1.2071 2.71 1.2.0යි මෙන්න මේ හරිය තියෙනවා 2.5යි තියෙනවනේ. හරි. අර වාගෙන් බලා ගන්න පේළිය අංශක කීයද කියලා 50යි. කලා තීරය බලමු හොලින් කීයද කියලා. කලා 20. ඔන්න 20යි 59යි. එහෙනම් අපි මෙතන 59 නම් බලන්න 71 වෙන්න කීයක් අඩුද කියලා. 2යි 1. 12ක් අඩුයි. අපි මේ කියමු මධ්‍යලන්තර තීරයේ 12 තියෙනවද බලන්න. 50 පේළියට අනුරූපව 12ක් නැහැ.
එහෙනම් අපිට 12ට ආසන්න ගාණක් ගන්න පුළුවන් 14. ඒ සංඛ්‍යාව නැත්නම් ඊට ආසන්නතම ගාණ ගමු. 7ක් ගත්තොත් 5ක් අඩුයිනේ. හරි. එහෙනම් දැන් ඉන්නේ අංශක ගාණ 50යි. ඔන්න අංශක 50යි කලා මෙතන 20යි මධ්‍යන්තර තීරයේ 2යි එකතු කරන්න කලා 22ක් එනවා. අංශක 50යි කලා 22යි. තවත් ප්‍රශ්නයක් අදමු. මේ 2.0 ගාණක් තියෙන්නේ. එහෙමනම් ප්‍රකෘති තන්දුන වගේ දෙවෙනි පිටුව කරලා ගමු. 0.471 මේ හරිය 1.0 මෙන්න 2.0 ගාන වලට ආවා 0.4 0.5 තියෙන්නේ. එහෙනම් වැඩි 0.4 0.3 තියෙනවා මෙතන. අපිට සලකන්න වෙන්නේ මෙන්න 0.3.5 ගාන. දැන් මේකේ අගයන් 4ක් දුන්නට අපිට වගුවේ අගයන් 4ක් නැහැ. එහෙනම් මේ එක වටය ගත්තොත් 0.0.4 විතරයි ගන්න වෙන්නේ. අදාළ පේළිය තෝරගත්තා. තීරයක් තෝරගමු. 35ක් තියෙන්නේ. බලන්න 47 වෙන්න කීයක් අඩුද කියලා. 12ක් අඩුයි. බලන්න මධ්‍යන්තර තීරයේ 12ක් තියෙනවද කියලා. මෙන්න 12ක් තියෙනවා. එහෙනම් අපි 12ම ගමු. ඇතියන් විතරක් ආසනගයක් ගත්ත හැකි. එතන පේනවා අංශකයේ 63යි කලා 50යි 8යි කලා 58. දැන් ඔබට පැහැදිලිව පේනවා තන්ජන වගුවෙන් ආපහු තන්ජනයක් ගන්න කොහොමද කියලා. අපි තන්ජන වගුව ඉතින් අවසන් කරනවා. ඔබට මම මුලින් දුන්න ගණන් ටික හදලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ සයින් වගුව කොහොමද පාවිච්චි කරන්නේ කියලා. එතික් ඔබට ස්තුතියි. අපි ඊගා වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙනවා නම් වෙන කාට හරි ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් යට තියෙන කොමන්ට්ස් තීරය ඒ පාවිච්චි